සියලු දෙනා ඉතාම සාදරයෙන් අපගේ YouTube channel එකට පිළිගන්නවා. අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 LKS 2 තොග ප්‍රමිතිය සම්බන්ධයෙන්. LKS 2 උසස් පෙළ ගිණුම් කරන හදාරන ශිෂ්‍යයන්ට වගේම AAT chartered CMA banking වගේ වෘත්තීය විභාගවල ගිණුම් කරන විෂයට ඍජුවම අදාළ වන ගිණුම් කරන ප්‍රමිතියක්. ඉතින් මේ ප්‍රමිතියට අදාළව අපි අද දවසේ ප්‍රධාන කරුණු 8ක් සම්බන්ධයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. එම කරුණු වෙන්නේ මෙම ප්‍රමිතිය අන්තර්ගත කරලා තියෙන නිර්වචන මොනවද කියන එක. ඊළඟට තොග මැනීම, තොග පිරිවැය, තොග පිරිවෙට ඇතුළත් නොකරන අයිතම, පිරිවැය සූත්‍ර, තොගයක් පිරිවැය ඉඳලා ශුද්ධ උපලබ්ධියගේ දක්වා කපා හැරීමේදී අනුගමනය කළ හැකි ක්‍රම, ඊළඟට තොග වියදමක් ලෙස හඳුනා ගන්නා අවස්ථා සහ අවසාන වශයෙන් මූල්‍ය ප්‍රකාශනවල තොග සම්බන්ධයෙන් කළ යුතු හෙළිදරව් කිරීම මොනවද කියන කරුණ. හොඳයි අපි එහෙනම් මුලින්ම බලමු LKS 2 තුල අන්තර්ගත වෙලා තියෙන නිර්වචන මොනවද කියලා. මේ ප්‍රමිතිය තුල ප්‍රධාන වශයෙන් නිර්වචන දෙකක් හඳුන්වා දීලා තියෙනවා. තොගේ නිර්වචනය කරලා තියෙනවා, ඊළඟට ශුද්ධ උපලබ්ධියගේ නිර්වචනය කරලා තියෙනවා. අපි මුලින්ම බලමු තොගේ කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීම පිණිස තබාගෙන ඇති හෝ එවැනි විකුණුම් සඳහා නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින හෝ නිෂ්පාදනයේදී හෝ සේවා සැපයීමේදී පරිභෝජනයේ පිණිස තබා ගන්නා ද්‍රව්‍ය වේ. මේ නිර්වචනය ඇතුලේ ප්‍රධාන කරුණු තුනක් අපිට අඳුන ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් නිෂ්පාදන ව්‍යාපාරයක ප්‍රධාන තොග වර්ග තුනක් අපි අඳුන ගන්නවා. ඒ තමයි අමුද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය සහ නොනිමි තොග. ඒතකොට මෙන්න මේ කියන කරුණු තුන පදනම් කරගෙන තමයි තොගේ නිර්වචනය කරලා තියෙන්නේ මේ ප්‍රමිතිය තුල. භාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් භාණ්ඩ මිලදී අරන් විකිණීම පමණක් කරන ව්‍යාපාරයක නම් නිෂ්පාදනයක් කරන්නේ නැති ව්‍යාපාරයක නම් ඔවුන් සතු තොගය තුල නිරූපණය කරන්නේ නිමි තොග විතරයි. නමුත් නිෂ්පාදන ව්‍යාපාරයක මේ කියන කරුණු තුනම අන්තර්ගත වෙනවා. අමුද්‍රව්‍ය, නොනිමි සහ නිමි තොග. එහෙනම් මේ නිර්වචන අපි ආයෙ සැලකිලිට ගත්තොත් එහෙම ඉස්සෙල්ලම කියනවා සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීම පිණිස තබාගෙන ඇති. ඒ කියන්නේ නිමි තොගය. එවැනි විකුණුම් සඳහා නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින. ඒ කියන්නේ නොනිමි තොගය. නිෂ්පාදනයේදී හෝ සේවා සැපයීමේදී පරිභෝජනයේ පිණිස තබා ගන්නා ද්‍රව්‍ය. ඒ කියන්නේ අමුද්‍රව්‍ය. හරි. අපි එහෙනම් ඊළඟට යමු ශුද්ධ උපලබ්ධියගේ මොකක්ද කියන එක සාකච්ඡා කරන්න. ශුද්ධ උපලබ්ධිය කියලා කියන්නේ ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් තොගයක ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් ඇස්තමේන්තුගත සම්පූර්ණ කිරීමේ පිරිවැය සහ ඇස්තමේන්තුගත විකුණුම් වියදම් අඩු කරාට පසු ලැබෙන වටිනාකම. මේකේ කරුණු දෙකක් මම ඔබට පැහැදිලි කරන්නම්. සම්පූර්ණ කිරීමේ පිරිවැය කියන එකේ අදහස තමයි තොගයක් අපිට විකුණන්න යනකොට අපිට අමතරව යම් කරුණක් ඒකට එකතු කරන්න වෙනවා නම් අපි ඒක හඳුනා ගන්නවා සම්පූර්ණ කිරීමේ පිරිවැයක් විදිහට. දැන් උදාහරණයක් විදිහට අපි සතු යම් තොගයක් තියෙනවා. හැබැයි විකුණන්න යනකොට ඒකට ඇසුරුමක් කරන්න අනිවාර්යයෙන් අපිට කරන්න සිද්ධ වෙනවා නම් ඒක සම්පූර්ණ කිරීමේ පිරිවැය. ඊළඟට විකුණුම් වියදම්. සමහර වෙලාවට අපිට තොගයක් විකුණන්න යනකොට යම් කමිෂන් එකක් ගෙවන්න වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒක විකුණුම් වියදම. එහෙනම් තොගයක ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් මෙන්න මේ කියන කරුණු දෙක ඇස්තමේන්තුගත සම්පූර්ණ කිරීමේ පිරිවැය සහ ඇස්තමේන්තුගත විකුණුම් වියදම් අඩු කරාට පසුව ලැබෙන අගය අපි හඳුනා ගන්නවා ශුද්ධ උපලබ්ධියගේ විදිහට. හොඳයි අපි ඊළඟට බලමු තොග මැනීම සම්බන්ධයෙන්. මේ ප්‍රමිතියෙන් තොග මැනීම සම්බන්ධයෙන් කියන්නේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය යන අගයන්ගෙන් අඩු අගයට තොග මැනීම සිදු කළ යුතුයි. සාමාන්‍ය තත්ත්වයටදී තොගයක පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධි අගය වැඩි. මොකද ව්‍යාපාරයක් යම් භාණ්ඩ මිලදී ගැනීමක් කරලා විකිණීම කරනකොට මිලදී ගත්ත වටිනාකමට වඩා වැඩි වටිනාකමකට විකුණන්න බැයි නම් මේ ව්‍යාපාරේ පැවැත්මක් නැහැ. හැබැයි
යම් සුවිශේෂ හේතු තියෙන්න පුළුවන් පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වන අවස්ථා. එකක් තමයි අපි මිලදී ගත්ත තොගේ කොටසක් හානි වෙලා තියෙන්න පුළුවන්. එතන මිලදී ගත්ත වටිනාකමටවත් අපිට ඒක විකුණන්න බෑ. ඒ වගේම සමහර වෙලාවල් වලට අපි මිලදී ගත්ත තොගවල බෙල්ලවල වටිනාකම අඩු වෙලා තියෙනවා. ඒ නිසා මිලදී ගත්ත මිලටවත් විකුණන්න බෑ. ශුද්ධ උපලබ්ධියගේ අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට රජය උපරිම මිල සීමා පැනවීම කරනවා. යම් භාණ්ඩයක විකුණන්න පුළුවන් උපරිම මිල මෙන්න මේකයි කියලා නියම කරනවා. ඒතකොට ඒ මිලට වඩා වැඩි මිලට විකුණන්න බෑ. දැන් මෑත කාලේ ලංකාවේ එවැනි උදාහරණයක් තියෙනවා. රජය විසින් සැමන් සහ පරිප්පු වලට උපරිම මිල සීමා පැනවීම සිද්ධ කරනවා. එතකොට එවැනි භාණ්ඩ විකුණන ව්‍යාපාරිකයන් බොහෝ විට ඒක මිල තියලා තියෙන ඊට වඩා වැඩි මිලකට. නමුත් පිරිවැයට වඩා අඩු වටිනාකමට විකුණන්න වෙනවා. ඒතකොට පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වෙනවා. ඒතකොට මේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වෙන අවස්ථාවකදී ගිණුම් තැබීම කොහොමද කරන්නේ කියන එක මම ඉතාමත් කෙටියෙන් මේ අවස්ථාවෙන් පැහැදිලි කරන්නම්. අවසන් තුක ගැළපීම අපිට සමාගම් ගානේ වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාර ගානේ වෙන්න පුළුවන්. එන අවස්ථාවේදී අපි මතක තියාගන්න ඕනේ අවසන් තුකය ගැළපීම සිද්ධ කරනකොට ඊට අදාළ කරන දිත්ත සටහන වෙන්නේ අවසන් තොග ගිණුම හර කරනවා පිරිවැය සහ ශුද්ධ උපලබ්ධිය නාගයන්ගෙන් අඩුවකි. ඊළඟට විකුණුම් පිරිවැය බැර කරනවා අවසන් තොගේ පිරිවැය. මම ආයෙ ඒක ඔබට පැහැදිලි කරන්නම්. අවසන් තොග ගිණුම හර කරන්නේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධිය නාගයන්ගෙන් අඩුවකි. හැම වෙලාවෙම ගන්නේ ඒ වටිනාකම් දෙකෙන් අඩුවකි. ඊළඟට ඒ අවසන් තොග ගිණුමට හර කරන වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල තොගය විදිහට නිරූපණය කරන්න ඕනේ. ඊළඟට විකුණුම් පිරිවැයට තමයි බැරසටහන යන්නේ. හැම වෙලාවෙම අපි විකුණුම් පිරිවැය බැර කරන්නේ අවසන් තොගේ පිරිවැය. ඒ විකුණුම් පිරිවැයට බැර කරන වටිනාකම ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අවසන් තොගය කියලා අඩු කරනවා. ඒ අඩු කරන වටිනාකම තුළ හැම වෙලාවෙම නිරූපණය වෙන්නේ අවසන් තොගේ පිරිවැය. එතකොට යම් අවස්ථාවකදී පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩුයි නම් ඔය හර සහ බැර සටහන් අතර වෙනසක් වෙනවා. මොකද අපි අඩු වටිනාකම් තමයි හර කරලා තියෙන්නේ. වැඩි වටිනාකම් පිරිවැය වැඩි නම් විකුණුම් පිරිවැයට බැර කරන්නේ වැඩි වටිනාකම්. එහෙනම් ඒ වගේ වෙනසක් වෙනවා නම් ඒක තොග කපා හැරීමක් විදිහට ආදායම් ප්‍රකාශනයේ වියදමක් විදිහට හඳුනා ගැනීම කරන්න ඕනේ. මම පුංචි උදාහරණයක් කියන්නම්. අවසන් තොගය පිරිවැය රුපියල් 1000යි ශුද්ධ උපලබ්ධියගේ රුපියල් 800යි. එහෙනම් අපි මේ සටහන යන්නේ දැන් මේ වෙලාවේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධිය අගය අඩුයි. එහෙනම් අවසන් තොග ගිණුමට හර කරන්න ඕනේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධිය අගයන්ගෙන් අඩු වගේ. 1000ට වඩා 800ට ඒ නිසා 800 තමයි හර කරන්නේ. ඊළඟ විකුණුම් පිරිවැයට බැර කරන්න ඕනේ. මම ඔයාලට කිව්වා විකුණුම් පිරිවැයට බැර කරන්න ඕනේ හැම වෙලාවෙම අවසන් තොගේ පිරිවැය. එහෙනම් හර කරන්න බැර කරන්න කීයද? 1000. මේ අතර වෙනසක් තියෙනවා 200ක්. ඒක අපි වියදමක් විදිහට අඳුර ගන්න ඕනේ තොග කපා හැරීම කියලා. ඒ තොග කපා හැරීමේ වියදම අඳුරගන්නේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතේ. ඒතර ඔන්න ඔය කියන අවසන් තොග ගැලපීමත් ඔබ මේ තොග මැනීම කියන සංකල්පය තුළම මතක තියාගන්න ඕනේ. ඒක ඔබේ විභාගයට වැදගත් වෙන නිසා. හොඳයි. දැන් අපි බලමු තොග පිරිවැය කියන්නේ මොකක්ද කියලා. තොග පිරිවැය තුළ ප්‍රධාන වශයෙන්ම අයිතම 3ක් අන්තර්ගත වෙනවා. ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය, තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට පත් කිරීමට අදාළ අනෙකුත් පිරිවැය. ගැනුම් පිරිවැය කියලා කියන්නේ කිසියම් තොගයක් මිලදී ගැනීමේදී ඒ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආශ්‍රිත සියලුම පිරිවැය ගැනුම් පිරිවැය විදිහට ඉදිරිපත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට
අපි කිසියම් තොගයක් විදේශ රටකින් ආනයනය කරනවා නම් අපි ගැනුම් මිල වශයෙන් ගෙවන ලද වටිනාකම ඒ වගේම බදු ගෙවීමක් වෙනවා නම් ආපසු අය නොවන බදු මොන හරි කියනවා නම් ඒ වගේ දේවල් වරායදයට ගෙවන්න වෙන නිෂ්කාශන ගාස්තු වගේ දේවල් ඊළඟ ප්‍රවාහන වියදම් මේ සියලුම දේවල් ගැනුම් පිරිවැයට කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි පරිවර්තන පිරිවැය. නිෂ්පාදන ව්‍යාපාරයක අමුද්‍රව්‍ය නිමිද තොග බවට පත් වෙනවා. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී දරන්න වන සියලු වියදම් අපි පරිවර්තන පිරිවැය විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට පත් කිරීමට අදාළ අනිකුත් පිරිවැය. ඒ කියන්නේ අපිට යම් විශේෂිත අනුමක් ලැබෙනවා නම් නිෂ්පාදනය කරන්න ඒ වෙනුවෙන් අතිරේක පිරිවැයක් දරන්න වෙන වෙලාවකදී අපි ඒක හඳුනගන්නවා තොග වර්තමාන ස්ථානයට හා තත්ත්වයට පත් කිරීමට අදාළ අනිකුත් පිරිවැය විදිහට. උදාහරණයක් විදිහට ඇඟලුම් නිෂ්පාදනය කරන ආයතනයක ඔන්න විශේෂ අනුමක් ලැබෙනවා. ඒ අනුමේ තියෙනවා අමතර දෙයක් අමතර මෝස්තරයක් ඕන්න කරන්න. ඒ නිසා ඒ දරන්න වන වියදම් ඒ දරන්න වන පිරිවැය තොග වර්තමාන ස්ථානයට හා තත්ත්වයට පත් කිරීමට අදාළ අනිකුත් පිරිවැය විදිහට අඳුනගැනීමේ හැකියාව තියෙනවා. අපි ඉස්සර කතා කරේ තොග පිරිවැයට ඇතුළත් කරන්න පුළුවන් අයිතම මොනවද කියලා. ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය, තොග වර්තමාන ස්ථානයට හා තත්ත්වයට පත් කිරීමට අදාළ අනිකුත් පිරිවැය. දැන් අපි කතා කරන්නේ තොග පිරිවැයට ඇතුළත් කරන්න බැරි අයිතම මොනවද කියලා. පළවෙනි එක තමයි අසාමාන්‍ය අපතේ වලට අදාළ පිරිවැය. නිෂ්පාදන ක්‍රියාවලියේදී සාමාන්‍ය අපතේ තියෙන්න පුළුවන් ඒවා ඉඩ දෙන්න. නමුත් අසාමාන්‍ය අපතේ වෙනවා නම් ඊට අදාළ කරන පිරිවැය තොගයක පිරිවැය ඇතුලේ තියෙන්න බෑ. දෙවෙනි එක තමයි ගබඩා පිරිවැය. විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ නොවන ගබඩා පිරිවැය තොග පිරිවැයට අපත් කරන්න බෑ. තුන්වෙනි එක තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට පත් කිරීමට අදාළ නොවන පොදු කාර්ය පිරිවැය. හතරවෙනි එක තමයි විකුණුම් වියදම්. එහෙනම් තොගයක පිරිවැයට ඇතුළත් කරන්න බැරි අයිතම වෙන්නේ පළවෙනි එක අසාමාන්‍ය අපතේ යාම වලට අදාළ පිරිවැය, දෙක ගබඩා පිරිවැය, නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ නොවන, තුන්වෙනි එක තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට පත් කිරීමට අදාළ නොවන පරිපාලන පොදු කාර්ය පිරිවැය, හතරවෙනි එක විකුණුම් වියදම්. ඊළඟට අපි කතා කරමු පිරිවැය සූත්‍ර සම්බන්ධයෙන්. මේ ප්‍රමිතිය තුළ පිරිවැය සූත්‍ර ප්‍රධාන කොටස් දෙකක් යටතේ දක්වනවා. පළවෙනි එක විශේෂිත හඳුනා ගැනීමේ ක්‍රමය, ඊළඟට අනිකුත් වෙළඳ තොග. කිසියම් තොගයක පිරිවැය නිශ්චිත අපිට අඳුර ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා විශේෂිත හඳුනා ගැනීමේ ක්‍රමය කියලා. උදාහරණයක් විදිහට විදේශ රටකින් මෝටර රථ ආනයනය කළ විකුණන ව්‍යාපාරයක නිශ්චිත දිනකට පවතින තොගේ වටිනාකම අඳුනා ගැනීමේ තොගේ වටිනාකම අඳුනා ගන්න පුළුවන් නම් ඒක අපි කියනවා විශේෂිත හඳුනා ගැනීමේ ක්‍රමය කියලා. හැබැයි සමහර තොග සම්බන්ධයෙන් එහෙම නිශ්චිතව අපිට පිරිවැය බැලූ බැලමට එකපාරම අඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට පෙට්‍රල් ෂෙඩ් එකක් ගත්තොත් එහෙම ඔවුන් විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න තොග ඔවුන්ගේ ටැංකිය වල ගබඩා කරලා තියෙනවා. ඒතර කිසියම් නිශ්චිත දවසකට අපිට තොගේ වටිනාකම කීයද කියලා ගණනය කරන්න යනකොට යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අනේ එවැනි අවස්ථාවකදී මේ ප්‍රමිතිය මගින් නිර්දේශ කරනවා ක්‍රම දෙකක්. එකක් 5 first in first out පෙර ලැබීම් පෙර නිකුත් කිරීමේ ක්‍රමය. දෙවෙනි එක WAC weighted average cost method බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය. එතකොට මේ කියන පිරිවැය සූත්‍ර දෙක ආශ්‍රිතව ඔබට ගබඩා ලෙජරේ පිළිවෙල කිරීම බොහෝ විට ආවටෙන්න පුළුවන්. ඊට අදාළ කරන අභ්‍යාස මම ඉදිරි වීඩියෝ එකකින් සාකච්ඡාවට ලං කරනවා.
මම කෙටියෙන් නැවත ඔබට සාරාංශ කරලා දක්වන්නම් මේ පිරිවැය සූත්‍ර කියන්නේ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් පිරිවැය සූත්‍ර කොටස් දෙකක් යටතේ අපිට අඳුර ගන්න පුළුවන්. ඒ තමයි විශේෂිත හඳුනා ගැනීමේ ක්‍රමය සහ අනිකුත් වෙළඳ තොග සඳහා. ඒ අනිකුත් වෙළඳ තොග සඳහා පිරිවැය සූත්‍ර දෙකක් නිර්දේශ කරනවා FIFO සහ WAC. එතකොට FIFO සහ WAC කියන එක මම ඉතාමත් ඉක්මනින් පැහැදිලි කරන්නම්. මේක ඇත්තටම උපකල්පන දෙකක්. පෙර ලැබීම් පෙර නිකුත් කිරීම. අපි උපකල්පනය කරනවා මුලින් ලැබුණු තොග මුලින් නිකුත් කරනවා කියලා. ඒ විදිහට තමයි අවසාන තොගේ වටිනාකම සහ විකුණු පිරිවැය ගණනය කිරීම සිද්ධ වෙන්නේ. දෙවෙනි එක බරිත සාමාන්‍ය මිල පිරිවැය ක්‍රමයේදී සිද්ධ වෙන්නේ අපි නිකුත් කිරීම සඳහා පදනම් කරගන්න මිල බර තබන ලද මිලක් තමයි ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඒ ආශ්‍රයෙන් ගණනය කිරීමක් කරනවා නම් අපි ඒකට කියනවා බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය WAC. තොගයක පිරිවැයේ ඉඳලා ශුද්ධ උපලබ්ධියක දක්වා කපා හැරීමේදී පදනම් කරගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන මේ ප්‍රමිතිය කියනවා. පළවෙනි එක තමයි අයිතම් ක්‍රමය, දෙවෙනි එක කාණ්ඩ ක්‍රමය. දැන් අපි මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් එහෙම වෙළඳ ව්‍යාපාරයක මේක උදාහරණයක් විතරයි කිරිපිටි කියලා කියන්නේ එක කාණ්ඩයක්. එතකොට කිරිපිටි කියන කාණ්ඩය ඇතුලේ විවිධ එක නිෂ්පාදන තියෙන පුළුවන්. ඒවා එකින් එක අයිතම්. ඒතර අයිතම් ක්‍රමයේදී වෙන්නේ ඒ සියලුම අයිතම් වල වෙන වෙනම පිරිවැය සැලකිල්ලට ගන්නවා, ශුද්ධ උපලබ්ධියගේ බලනවා, මේ දෙකෙන් අඩුවගේ අවසන් ගණනය කිරීමට යනවා. ඒතර එක අයිතමයක් ගත්තා, ඒකේ පිරිවැය කීයද කියලා බැලුවා, ශුද්ධ උපලබ්ධියගේ කීයද කියලා බලනවා, ඒ දෙකෙන් අඩුවගේ අවසාන තොගය ගණනය කිරීමට පදනම් කරගන්නවා. කාණ්ඩ ක්‍රමයේදී වෙන්නේ කිරිපිටි කියන්නේ එක කාණ්ඩයක්. ඉතින් මේ කාණ්ඩයේම පිරිවැය බලනවා, ශුද්ධ උපලබ්ධියගේ බලනවා, දෙකෙන් අඩුවගේ අවසාන තොගය ගණනය කිරීමට පදනම් කරගන්නවා. තොගය අපි සාමාන්‍යයෙන් සලකන්නේ වත්කමක් විදියට. හැබැයි තොගයේ වියදමක් වන අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක භාණ්ඩ විකිණීමකදී විකුණන ලද භාණ්ඩවල ධාරණ වටිනාකම වියදමක් වෙනවා. එහෙම නැත්නම් අපි ඒකට කියන්න පුළුවන් විකුණුම් පිරිවැය. දෙවෙනි අවස්ථාව තමයි තොගයක පිරිවැයේ ඉඳලා ශුද්ධ උපලබ්ධියගේ දක්වා කපා හැරීමකදී ඒ කපා හැරෙන ප්‍රමාණය වියදමක් වෙනවා. තුන්වෙනි එක තොග සම්බන්ධ සියලුම ලාභය. උදාහරණයක් විදිහට තොගයක් හානි වෙනවා. ඒතකොට ඒ වගේ දෙයක් වියදමක් බවට පත් වෙනවා. මූල්‍ය ප්‍රකාශනවල තොග සම්බන්ධයෙන් මෙන්න මේ කියන කරුණු අනාවරණය කිරීමක් සිදු කරන්න ඕන. තොග අගය කිරීමේදී පදනම් කරගත් ගිණුම් කරන ප්‍රතිපත්ති සහ යොදාගත් පිරිවැය සූත්‍ර. ඒ කාණ්ඩවල තොගවල වටිනාකම් සහ මුළු තොග වටිනාකම. කාලච්ඡේදයේ වියදමක් ලෙස හඳුනාගත් තොගවල වටිනාකම. තොගයක් ශුද්ධ උපලබ්ධියකට හඳුනා ගැනීමේදී කපා හරින්නද වටිනාකම. ඒ වගේම සුරකුමක් හෝ ඇපයක් ලෙස තබා ඇති තොගවල වටිනාකම.